මම දැනට networking degree කරනවා University of Vocational Technology එකේ රත්නවලේ. vocational training university. networking technologies ද කරන්නේ මොන year එකේද? දැන් third year එකේ. third year එකේ. ඔව්. ඒතර routing පැත්ත එහෙම කරලා තියෙනවද දැනට? ඔව් routing පැත්ත කරලා තියෙනවා. කරලා තියෙනවා. okay. අනිත් එක R කියලා පෙන්නන්නේ. නීලවතුර. hello you can hello madam මම කොළේ සෙන්ට්‍රල් එකේ IT ටීචර් කතා කරන්නේ. මේකට සම්බන්ධ නා ඉන්ටර්නෙට් සොසයිටි එක හරහා ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ආසයි ඒකයි ජොයින් උනේ විස්තර දැනගන්න. ඒතර ඔයාලා IT සිලබස් එකේ මොනවද ඔයාලට උගන්වන්න තියෙන්නේ? ඒ කියන්නේ මොන වගේ පැතිවලට යනකම් කරනවද ඔයගොල්ලෝ? A level students ද නැත්තම්? මැඩම් මායි මහත්තයා දෙන්නම IT ටීචර්ස්ලා අපි දෙන්නම ජොයින් වෙලා ඉන්නවා සෙෂන් එකට. මහත්තයා A level section එකට එයා කරන්නේ මම O level තමා කරන්නේ මැඩම්. මේ අපේ 6 9 සිලබස් එකේ නම් දැන් අලුතින් ඔය කම්පියුටර් ප්‍රෝග්‍රෑමින් වලට ස්ක්‍රැච් ලැන්ග්වේජ් එක තියෙන්නේ. O level grade 1 වලට තියෙන්නේ Pascal. A level වලට Python. ඔක තමයි යන්නේ. එම ලොකු ලැන්ග්වේජස් තමයි යන්නේ. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑමින් පැත්ත විතරමද ફોකස් කරන්නේ? එහෙම නැත්නම් වෙන මොනවද? IT කියන්නේ ප්‍රෝග්‍රෑමින් විතරක්ම නෙමෙයිනේ. නෑ මැඩම් මේ ප්‍රෝග්‍රෑමින් ග්‍රැෆික් ඩිසයිනින් ගැන නෙට්වර්කින් පැත්තත් කතා කරනවා. ඒ කියන්නේ ඉන්ටර්නෙට් මේ ගැන වෙබ්සයිට් එකක් හදන විදිහ ඒ හැම දෙයක්ම කතා. ඒ කියන්නේ ගොඩාක්ම යන්නේ නෑ බේසික් තමා මේ සිලබස් එකේ තියෙන්නේ. බේසික්ස්. එතකොට මැනික් ඔයා ඇහෙන්නේ නැහැ? ප්‍රසාද්? ඔයා ඇහෙනවා සාගරිකා. මට මියුට් කරලා තිබුණේ ඒකයි සාගරිකා. හරි. මැනික් අපිට නෙමෙයි අනිත් අය දැනගන්න ඔයාගෙන පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්නකෝ. I'm Manik Gunaratna, Manager, Specialized Training and Disability Resource Center, Employers Federation of Ceylon. Okay, my introduction at the end of Mangana, Prasad De Silva, I'm President of Internet Society of Sri Lanka, current President, and I'm a US-based company working from home, IT job back as a senior manager. සාගරිකා මේක රෙකෝඩ් වෙනවා. අපි ඒක දැන් එහෙම පටන් ගමුද? මෙහෙම යමුද? පටන් ගමු. ඕකේ මෙහෙම පටන් ගමු. මේ okay yeah you can yeah language what is the preferred language? සිංහලද ඉංග්‍රීසිද? participants ලගෙන් අහන්න මම. so based on your choice we can talk. Okay, I will start from English. So if you want, you can stop me and ask anything from Sinhala, but I can't speak in Tamil, Sinhala or English, any language. So my name is Sagarika Vikramasekara. So I'm working for University of Colombo as network manager, and also the advisory board member of the ISOC-LK, and I was past president of ISOC-LK as well. And I'm an EXCO member of Diversity Collective Lanka, and I was advisory board member of the Lanka Internet Networking Group as well. So today, good evening everyone. So I'm going to share my presentation now. So just tell me you all can see that. හැමෝටම මාව ඇහෙනවද? ඇහෙනනේ.
language එක ඔයාලා මොකද හිතන්නේ මොකක්ද language එක? මම English වලින්ම යන්නද or else I can do it in Sinhala as well? මොකක්ද හොඳ? අවශ්‍ය නම් බොහොත් යන්න. ඒ කියන්නේ මොකද සමහර ඒවා terms explain කරනකොට Okay. yeah. Okay, now what do you think about this topic? Manners. මොනවද හිතන්නේ manners කියන වචනේ දැක්කම? සාගරිකා screen එක share වෙලා නැහැ තාම. screen එක තාම share වෙලා නැහැ. දැන් හරියද? පේනවද? තාම නෑ. okay එනවා. පොඩ්ඩක් ඉන්න. හරි. Okay. Okay. Thank you. Now what you can think like මේ manners කියන වචනේ දැක්කම මොනවද හිතෙන්නේ? manners කියන එක ඔයගොල්ලෝ කොහොමද define කරන්නේ? My sessions are more interactive. හරිද? මම මේ කැමති නැහැ බිත්ති වලට ගස්කල් වලට කතා කරන්න. So you should talk with me. නැත්නම් මේ ටෙක්නිකල් දේවල් කරන්න අමාරුයි. ටීචර්ස් ලයින් හින්දා දන්නවනේ නේද? ළමයින්ට කතා කරනකොට ඉන්ටරැක්ටිව් වෙන්න ඕන. නැත්නම් නිකම්ම කියවන් ගිහලා ටෙක්නිකල් දේවල් උගන්වන්න අමාරුයි. So manners කියන වචනේ දැක්කම මොනවද හිතෙන්නේ? Please speak up. Can you all hear me? Hello. Yes. manners කිව්වම මොනවද හිතෙන්නේ? මේ topic එකේම තියෙනවා manners and current situation in Sri Lanka කියලා. දැන් manners කියන නිකන් ඉංග්‍රීසි වචනේ නිකන් තේරුම මොකක් වගේද දැනෙන්නේ? manners කියන්නේ හොඳ පුරුදුනේ. හොඳ පුරුදුනේ. Yeah. manners කියන්නේ හොඳ පුරුදු. දැන් අපි අද කතා කරන්න යන්නේ හොඳ පුරුදු ඒවා කොහොමද ලංකාවේ apply වෙන්නේ? හැබැයි internet related. දැන් ඔයාලා කොච්චර දුරකට like with COVID-19 pandemic, I think 99% of your lives are evolving with the internet. Is that true or not? So we do everything such as learning, cooking, teaching, almost everything through internet, right? So can you imagine a life without internet for like few hours in these days? At least for 1 hour? So you do everything through internet, right? You are sending WhatsApp messages, you are sending Viber messages, you are watching YouTube, you are doing lectures, you are doing sessions, everything through the internet. So this manners is directly involved with internet and routing. So people who are using internet, they know about routing. People who are involving in the working, they know about the routing. So what do you know about the routing? Routing ගැන ඔයගොල්ලෝ මොනවද දන්නේ? මම මේ session එක පටන් ගන්න යන්නේ මුල ඉඳන්ම. Start from the scratch. මොනවද routing ගැන ඔයගොල්ලෝ දන්නේ? මට නිකන් පොඩි answer එකක් දෙන්න බෑනේ එක්කෙනේ. routing කියන්නේ මොකක් කියලාද හිතෙන්නේ? routing කියන වචනේ අහලා තියෙනවද? router කියන වචනේ අහලා තියෙනවද? අහලා තියෙනවා. ඔව් router කියන එක කිව්වම මොකක්ද හිතෙන්නේ? router and routing. මොකක් හරි මාර්ගයක්. ඔව් අපි route කියන්නේ path එක කියන එක නේද? අපි අහන්නේ what is the best route? කොහේ හරි යන්න what is the best path? ඒකට තමයි අපි කියන්නේ routing. හැබැයි අපි ඉන්ටර්නෙට් එහෙම නැත්නම් networking world එකේදී අපි routing කියලා කියන්නේ process of moving packet of data from source to destination. මොකද්ද source එක මොකද්ද destination එක? source එක කියන්නේ ආරම්භ වෙන තැන. ඔව්. destination එක කියන්නේ අපි packet එක දැන් උදාහරණයක් කියලා නම් මට email එකක් යවන්න ඕන නම් ප්‍රසාද්ට මම තමයි source එක ප්‍රසාද් තමයි destination එක. ඒ කියන්නේ
අපිට පණිවිඩේ යවන පුද්ගලයායි පණිවිඩේ ලැබෙන පුද්ගලයායි අතර තියෙන කමියුනිකේෂන් එක තමයි අපි කියන්නේ source to destination කියලා. ඒක පැහැදිලි නේද? දැන් routing කියන්නේ අපි මේ ලොකුවට කතා කරන ඉන්ටර්නෙට් එක වැඩ කරන එකේ ෆන්ඩමෙන්ටල් එක. ඒකම නැත්තම් මූලික තැන. එතකොට routing වෙන්නේ දැන් අපිට කොහේ හරි ගමනක් යන්න ඕන නම් අපි මොනවද පාවිච්චි කරන්නේ? අපි හිතමු මට යන්න ඕනේ කොළඹ ඉඳන් මාතරට. අපි පාවිච්චි කරන්නේ මොකද්ද? අපිට වාහනයක් ඕනේ නේද? කොළඹ ඉඳන් මාතරට යන්න වාහනයක් ඕනේ. පයින් යන්න බෑනේ. ඒ වගේ තමයි routing protocol කියන්නේ. එක තමයි ඉන්ටර්නෙට් එකේ පැකට් ට්‍රාන්ස්ෆර් කරන්න. එහෙම නැත්නම් රවුට් කරන්න පාවිච්චි කරන වාහනේ. එහෙම නැත්නම් protocol එක. Routing protocols direct the movement of packets between your computer and any other computers it is communicating with. එතකොට ඒ උඩ තමයි තම ඉන්ටර්නෙට් එකේ අපි බේසිකලි අපි ඉන්ටර්නෙට් හැදලා තියෙන්නේ ඔන්න ඔය ෆන්ඩමෙන්ටල් එක උඩ. routing උඩ තමයි අපි ඉන්ටර්නෙට් මූවමන්ට්ස් අපි පාවිච්චි කරන්නේ. උදාහරණයකට අපිට Google යන්න එහෙම නැත්නම් YouTube යන්න Facebook යන්න ඔය හැම එකටම අපිට අපේ ෆන්ඩමෙන්ටල් නෙට්වර්ක්ස් වල තියෙන routing parts තමයි වැදගත් වෙන්නේ. එතකොට router එකේ function එක මොකක් කියලාද ඔයගොල්ලෝ හිතන්නේ? routers දැන් හැමෝගෙම ගෙවල් වල routers තියෙනව නේද? දැන් Wi-Fi routers තියෙනවා. එක එක જાතිය routers තියෙනවා. router එකේ role of routing. Role of router in routing. මොකද ඒකෙන් හිතෙන්නේ? data traffic එක අඩුම පාර දිගේ data ටික යවනවා. ඔව් සාමාන්‍ය අපි කියන best path router එක තමයි fundamental device එක data packets transfer කරන්නේ networks two different networks දෙකක් අතරේ. ඒ කියන්නේ දැන් අපේ ගෙදර තියෙන computers දෙකක් තුනක් කනෙක්ට් කරලා තියෙනවා ඒකත් home network එකක්. එතකොට SLT එකට data අපිට route කරන්න එහෙම නැත්නම් data transfer කරන්න අපිට router එකක් ඕනේ. ඒකට ඕන කරන fundamental device එක තමයි අපි කියන්නේ router එක කියලා. එතකොට router එක තමයි perform කරන්නේ traffic directing function එක internet එක හරහා. router එක පාවිච්චි කරනවා routing tables කියලා concept එකක් traffic යවන්න. routing table එකේ function එක තමයි අපි හිතමු අපේ Google වලට යන්න එහෙම නැත්නම් Facebook වලට යන්න YouTube වලට යන්න ඕන කරන path ටික අපි routing table එකේ store කරලා තියෙනවා. අපි ඒකේන පුද්ගලයා computer network එකක ඉඳන් Google වලට යන්න ගියොත් එතකොට router එක කරන්නේ එයාගේ request එක routing table එකේ තියෙන path එකක් දිහා බලලා අදාළ destination එකට යවන්න පුළුවන් හොඳම path එක හොයලා යවන්න එක. මෙන්න මේ විදිහට තමයි වෙන්නේ. එයා packets තෝරගන්නවා. වැඩකට නැති packets ටික අයින් කරලා දානවා. මේ පින්තූරය වලට පේනවද? ඔව් මැඩම් පේනවා. පේනවානේ. මේ දැන් මේ පින්තූරෙන් පෙන්නන්නේ ඕන කරන packets ටික තියාගෙන invalid packets ටික එයා අයින් කරලා දානවා කියන එක තමයි කියන්නේ. අපි how routing works කියලා අහුවොත් routing කොහොමද වැඩ කරන්නේ? මම මේ how routing works කියන එක කතා කරන්නේ normal routing normal network එක නෙවෙයි within the internet. internet එකේ තියෙනවා 60000කට වැඩි individual networks. So we say those are autonomous systems across the network. So හැම autonomous system එකකටම autonomous system number එකක් තියෙනවා. ඒතර ඒ autonomous system number එක base කරගෙන තමයි එකකට එකක් networks identify කරන්නේ. උදාහරණයකට අපි කියනවා SLT එකේ තියෙන එක network එකක්. එයාට තියෙනවා එක autonomous systems number එකක්. dialog එකේ තියෙනවා separate network එකක්.
ඩයලොග් වලට තියෙනවා separate autonomous system number එකක්. උදාහරණයක් ගත්තොත් දැන් ඉස්කෝලේක network එකක් තියෙනවා නම් ඒකටත් අපි කියනවා autonomous system එකක්. ඒකටත් separate number එකක් තියෙනවා. ඒ different networks identify කරන්න use කරන number එකට තමයි අපි කියන්නේ autonomous system number කියලා. routers අපි දන්නවා protocols පාවිච්චි කරනවා data transfer කරන. routers පාවිච්චි කරන protocol එක තමයි BGP. එහෙම නැත්නම් broader gateway protocol to exchange reachability information based on the shortest path. මේ BGP protocol එකේ මොකද කරන්නේ? shortest path එක base කරගෙන තමයි data exchange කරන්නේ. මේ තියෙන්නේ BGP protocol එක කොහොමද වැඩ කරන්නේ කියන එකට example එකක්. ඊළඟට අපි කතා කරනවා අපි පාවිච්චි කරන්න ඕනේ secure routing. ඇයි අපි secure routing පාවිච්චි කරන්නේ? අපි හැම network එකක්ම secure කරන්න ඕනේ. ඇයි අපි අපේ network එක secure කරන්නේ? මොන වගේ දෙයකටද අපි අපේ network secure කරන්නේ? අපි අපේ network secure කරන්න ඕනේ පිටින් එන attacks වලින් බේරෙන්නේ. ඒ විතරක්ද? අපි network එක secure කරන්නේ පිටින් එන attacks වලින් බේරෙන්න විතරක්ද? වෙන හේතු තියෙනවද? අපි පිටින් විතරක් නෙවෙයි ඇතුළතින් එන attacks වලින් බේරෙන්නත් ඒ කියන්නේ අපිට internal attacks තියෙන්නත් පුළුවන්. ඒ වලින් බේරෙන්නත් අපි අපේ network එකේ secure කරන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි කියනවා internet එක. internet එකට අයිතිකාරයෙක් ඉන්නවද? Who owns the internet? ඒක අන්තර්ජාල සමාජය කියන ලාභන ලබන සංවිධානය විසින් තමයි පාලනය කරන්නේ. තනි හිමිකාරයෙක් නෑ. අන්තර්ජාල සමාජය කියන සංගමයක් කියලා එකකුත් නෑ. කියන්නේ ඉන්ටර්නෙට් එකට අයිතිකාරයෙක් නෑ. There is no such owner in the internet. So internet is evolving in it's a decentralized place. එක එක්කිනා වෙනම networks හදලා ඒගොල්ලන්ගේ හදාගත්ත norms එහෙම නැත්නම් ethics උඩ තමයි ඉන්ටර්නෙට් එක දුවන්නේ. අපි කියනවා internet routing. internet routing උඩ තමයි අපේ ඉන්ටර්නෙට් එකේ ගමනාගමනය හැදිලා තියෙන්නේ. ඉන්ටර්නෙට් වල data transfer වෙන්නේ internet routing උඩ. So basically internet routing involves decentralized decision making. මොකද්ද decentralized කියන්නේ? කිසිම centralized position එකකට අපි report කරන්නේ නැහැ. දැන් මට ඕන මගේ network එකේ මම කියනවා මම YouTube block කරනවා. මම Facebook block කරනවා. එතන අනිත් network එකක් කියනවා නෑ මම YouTube වලට එන්න දෙනවා Facebook වලට එන්න දෙනවා. ඒතර ඒක decentralized decision making. එක එක්කෙනාට ඕන විදිහට තමයි decisions ගන්නෙ. එතකොට 10,000 of autonomous network operators. ඒ කියන්නේ ISPs ලා එහෙම නැත්නම් content developers ලා cloud operators ලා ඔය ඔක්කොමලා ඉන්නවා. In this environment, individual operators decision making regarding implementation, organization, monitoring, routing policies. ඔය හැමදේම මේ හැමදේම adopt කරන එක ඉන්ටර්නෙට් එකේ performance වලට matter වෙනවා. දැන් අපි කතා කරා secure routing ගැන. දැන් ඒ වගේම අපි කිව්වා secure routing නැත්තම් අපිට මොනවද වෙන්න පුළුවන්? අපේ routing parts එහෙම නැත්නම් routing secure කරේ නැත්තම් possible threats හුඟක් තියෙනවා. අපි ඒ possible threats වලට කලින් අපි කතා කරනවා incidents තියෙනවා. ඒ කියන්නේ possible threats වල කියන්නේ router hijacking incidents, route leaks, spoofing මේවා තමයි possible threats අපිට ඉන්ටර්නෙට් එකේ තියෙන්න පුළුවන් routing world එකේ තියෙන්න පුළුවන් ප්‍රශ්න. එතකොට උදාහරණයක් ගත්තොත් 2017 දී විතරක් අපිට ඒ කියන්නේ routing outages එහෙම නැත්නම් attacks ඒ කියන්නේ ඉන්ටර්නෙට් එක ටික වෙලාවකට නතර වෙලා තිබ්බ වෙලාවල් ඔයාලට මතක ඇති නේද? ඒවා තියෙනවා මම හිතන්නේ 2017 අවුරුද්දේ විතරක් 14000කට වැඩි report වෙලා තියෙනවා. So these things includes like those possible routing threats
may cause to data, stolen data, lost revenue, and reputational damages. 40% of all network incidents are attacks. ඒ කියන්නේ ගොඩක් ඔය 40ක් විතරම මේ prefix or route hijacks, route leaks, spoofing මේ ඔක්කොම අපි කියනවා attacks වලින් වෙලා තියෙන්නේ කියලා. සාමාන්‍යයෙන් අපි කියන mean time duration එක පැය 19ක් ඇතුළත මේ incident හුඟක් report වෙලා තියෙනවා. So these incidents are global in scale. මේ එක රටකට සීමා වෙච්ච දේවල් නෙවෙයි. එක රටක routing hijack එකක් වුණොත් උදාහරණයකට YouTube එකේ routes hijack කරොත් ඒක මුළු ලෝකෙටම බලපානවා. We'll look around route hijacks. Route hijacks කියන්නේ මොන වගේද? Prefix or route hijacks. Prefix route hijacks කියන්නේ network operator or attacker impersonate other network operator server or a network is their client. වෙන්න පුළුවන් packet එක යවනවා වැරදි තැනකට. අපි කියනවා denial of service attack එකක් හදන්න පුළුවන් ඒකේ. දැන් අපි ඒකට දෙන්න remedy එක එහෙම නැත්නම් solution එක තමයි strong filtering කියන එක. උදාහරණයක් හැටියට ටෙලිකොම් එක strong AS number එකක් announce කරා. ඒ කියන්නේ misconfiguration එකක් නිසා. strong AS number එකක් announce කරපු නිසා routing part එකේ මොකද උනේ? ඔක්කොම YouTube එකේ traffic ටික වෙන පැත්තකට divert වුණා. එතකොට YouTube traffic ටික hijack කරා. එතකොට YouTube නතර වුණා පැය කීපයකට. පැය භාගයකට වගේ වෙලාවක මම මතකයි. ඒ වගේම තමයි 2020 Rostel Telecom එකෙත් ඒ වගේම පුරා පැයක් තිස්සේ අප්‍රේල් 2020 Hello, Sagarika. You there? අනිකට සාගරිකාව ඇහෙනවද? සර්. ඇහෙන්නේ නැතුව ගියා නේද? සමහර නෙට්වර්ක් අවුලක් තියෙනවා. ඒක තමයි. ඔක්කොට මාව ඇහෙනව නේද? Okay, right. සාගරිකා join වෙනකම් මම කියන්නම් internet society එක ගැන. internet society එක කියන්නේ මේ අපි ISOC කියලාත් කියනවා. ඒක මේ global organization එකක්. Based on US and then started in 1992. ඒකේ අපි internet society ශ්‍රී ලංකා කියන්නේ ශ්‍රී ලංකන් මේ ඒකේ තියෙන body එක. අපි ගොඩක් දුරට community projects ඊට අමතරව policy developments ඒ වගේ activities වල තමයි අපි ගොඩක් වෙලාට ඉන්නේ. අපි membership එකේ ඉන්නවා දැන් දැනට 1000ක් විතර ඉන්නවා කට්ටිය join වෙලා. ඕගොල්ලන්ට join වෙන්න පුළුවන් membership එකට පුළුවන් join වෙන්න අර isoc.org එකට ගිහිල්ලා
global member කෙනෙක් වෙන්න ඕනේ මුලින්ම ඊට පස්සේ ඒකෙන් become a local member කියලා ශ්‍රී ලංකන් member කෙනෙක් වෙන්න පුළුවන්. අපි every year අපි AGM එකක් තියෙනවා. AGM එකක් තියලා අපි ඒකෙන් ඒකේ board එකයි executive council එකකටයි අපි කට්ටිය තෝරගන්නවා. ඊට අමතරව Hello, sorry, my network connection dropped. ආරයිට් සාගරික මම මේ ඇත්තටම මේ ISOC එක ගැන මම පොඩ්ඩක් එක්ස්ප්ලেইন කර හිටියේ. කවන්නේ හරි දැන්. ඔයා පටන් ගන්න. Okay, I'm so sorry. It's okay. Up to what extent you were, have you all heard me? I don't know. I was just talking and I don't know that I was disconnected. So we were at I think you are explaining about this 2018 that some examples of okay, yeah. Sagarika, you were explaining about the 2020 attack. okay. I was just explaining you about the route hijacks, right? So Rostelecom incident that is about on April 1st, 2020, Rostelecom, they were announcing wrong prefix belongs to the Amazon. And that was referring to the other rest belong to the several different service providers, and all those service providers got stuck, including Alibaba, DigitalOcean, Linode, and others. So then සාගරික ඔයාගේ presentation එක පේන්නේ නැහැ තාම. Can you all see my presentation now? Not yet. Sharing. Not yet. Not yet. Stop. Okay. Stop share කරලා ආයි share කරන්න. Okay. Come in now. Yeah. Okay. Perfect. Okay, right? හරි සාගරික. පේනවා. ආයි ගියා ඒක. ස්ක්‍රීන් එක ගියා. Earlier you were sharing, but now it's gone. Let me share. All see now. Yeah, it's coming. Yeah. It's coming, right? Yeah. Okay. I'm so sorry. So then the next point is, so we were talking about the route hijacks and then the route leaks. So route leaks is also, now you know, the network operators or ISPs, they have multiple upstream providers to get the internet facility for themselves.
ඒ කියන්නේ ඒගොල්ලන්ට ඉන්ටර්නෙට් ගන්න ඒගොල්ලෝ multiple upstream providers ලාගෙන් තමයි ගන්නෙ. So sometimes you may be configured one upstream provider that it has a route to destination to another upstream provider. So that could be a misconfiguration. So that because of that, there will be lot of repercussions will be happen. So that can be used to traffic inception and reconnaissance, and remedies strong filtering. So we have a strong filtering tool. So we are talking about that in the other slides. Internet routing registries we have. Based on that, we can do the filtering. So the one of the best examples are how Verizon and BGP Optimizer knocked large part of the internet offline on June 25th, 2019. In June 25th, 2019, around 10:30 UTC, the internet had a small heart attack. Say a small company in northern Pennsylvania become a preferred path of the many of the internet to the Verizon, internet routes to the Verizon. So in internet, it has the autonomous system number 701. He's a major internet transit provider. This was equivalent to vast routing an entire freeway down to the neighborhood street, resulting in many websites like Cloudflare and many other providers to be unavailable from large part of the internet. This should never happen because Verizon should never have forward those routes on the rest of the internet. So they have misconfigured that and they are sending their routing to another network operators upstream path. So because of that, large part of the internet was down. And there is another word called spoofing. What do you mean by the word spoofing? Spoofing is like someone can create IP address with false source IP address to hide the real identity of the sender. It's kind of a like you have known about the fake accounts in Facebook, like that. Sender it is impersonating another computer system, pretend to be somebody else. So because of that, the repercussion will be the root cause of this reflection is a DDoS attacks. Have you heard about DDoS attacks? What is DDoS attacks? Anybody hear about DDoS attacks? DDoS attacks? So DDoS attacks are denial of service attacks. Because of that, if you are sending somebody else's, like if you are impersonating somebody else's IP address, for example, like if we take two schools, school A has one block of IP addresses, school B has one block of IP addresses. So if we want, school B can be pretend to be a school A's IP address. පළවෙනි A කියන ස්කෝලේට IP block එකක් තියෙනවා, B කියන ස්කෝලේට IP block එකක් තියෙනවා. හැබැයි B කියන ස්කෝලේ කෙනාට පුළුවන් A කියන ස්කෝලේ IP address එක පාවිච්චි කරලා B වගේ හැසිරෙන්න. මේකට තියෙන remedy එක එහෙම නැත්නම් solution එක තමයි source address validation. Examples තමයි 2016 දී web addresses 85 websites collapsed වුණා. කියන්නේ including eBay, Netflix, PayPal and Sony, PlayStation ඔය ඔක්කොම මේ IP address spoofing නිසා down වුණා. ඒ කියන්නේ 1.2 terabytes 1.2 trillion digits data per second අපිට නැති වුණා. Most famous use of IP spoofing attack එක තියෙන්නේ කෙවින් මිට්නික්ගේ attack එක කියලා අපි කියනවා. Tomomitsu Shimura company එකේ 2005 දී IP spoofing කරලා
ඩවුන් කරන්න ඒගොල්ලන්ට පුළුවන් වෙලා තියෙනවා. දැන් මේ මම දිගටම කතා කරේ මේ threats ගැන. අපිට මේ threats වලින් බේරෙන්න විදියක් තියනවාද? any solutions තියනවාද? ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. Are there any solutions? දැන් if you are a network engineer දැන් ඔය වගේ ප්‍රශ්නයක් ආවම දැන් අපි කියනවා දැන් මගේ network එකේ IP address එක පාවිච්චි කරලා වෙන කවුරු හරි data transfer කරනවා. එහෙම වුණාම මට මොකද වෙන්නේ? මගේ network address එක පාවිච්චි කරලා තියෙන්නේ. මගේ network එකේ තියෙන IP range එකකින් තමයි data යන්නේ. එතකොට ඇත්තටම legal actions වලට උනත් යන්න පුළුවන්. මොකද අපි cyber security වලදී හැම වෙලේම network address source එක check කරලා තමයි අපි legal action එකට යනවා යන්නේ. කොහෙන්ද පටන් ගත්තේ කියලා. එහෙම වුණාම network engineers ලාට එහෙම නැත්නම් IT administrators ලා ලොකු අමාරුවක වැටෙනවා. මේකට උත්තරයක් තියනවාද? ඔය සමහර වෙලේ misconfiguration එකක් නිසා ඔයාලගේ network එක විතරක් නෙවෙයි ඔයාලගේ neighbor ගේ network එක affect වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මුළු රටේම internet down වෙන්නත් පුළුවන්. පොඩි misconfiguration එකක්. එහෙම නැත්නම් purposely hacker කෙනෙක් ඇවිල්ලා කරන දෙයක් නිසා එහෙම වෙන්න පුළුවන්. Is there any solution? Yes. There are tools. There are tools introduced by the IT experts or the IETF. IETF, have you heard about IETF? කෙනෙක් දන්න කෙනෙක් ඉන්නවද IETF කියන්නේ මොකක්ද කියලා? Anyone? I can't see your faces, at least I can hear you. Internet Engineering Task Force. Internet Engineering Task Force. Internet Engineering Task Force එකේ කාර්යභාරය තමයි ඒගොල්ලෝ අපිට ස්ටෑන්ඩඩ්ස් හඳුන්වලා දෙනවා. ඒ කියන්නේ අපිට ඔය IP කියන concept එක එහෙම නැත්නම් DNS කියන එක ඔය ඔක්කොම engineering task force එකකින් කෙරෙන වැඩ තමයි. ඒගොල්ලෝ තමයි අපිට ඔය concept එහෙම නැත්නම් standards හඳුන්වලා දෙන්නේ. ඒගොල්ලෝ අපිට tools හඳුන්වලා දීලා තිනවා. එකක් තමයි prefix and ace path filtering, RPKI and IRR. අපි මේවා ගැන ඉස්සරහට කතා කරනවා. අනිත් එක තමයි BGPsec under development at IETF. ඊළඟට who is databases, routing registries and peering databases. අනිත් එක දැන් මෙතනදී අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේවා deploy කරන්න. ඒ කියන්නේ deploy කරන්න අපිට opportunities අඩුයි. අනිත් එක තමයි lack of reliable data. Though we have solution, again we have problems. Then what to do? And those problems are mostly the common problems. In routing securing your own network will not make you secure in the internet. Say, if you are a network administrator or if you are a network engineer or if you have a small network in your school, though you say you are securing your network, that will not be enough. To be safe in the internet, your peers should support you. Otherwise, you won't be safe in the internet. ඒ කියන්නේ ඒක හරියට මේ COVID pandemic එකේදී අපිට අපේ ගෙදර මිනිස්සුන්ට COVID-19 කොරෝනා හැදිලා නොතිබ්බට අල්ලපු ගෙදරට කොරෝනා හැදුනොත් අපි ඔක්කොම නිරෝධායන වෙනවා. අන්න ඒ වගේ කතන්දරයක් තමයි මේකේ වෙන්නේ. routing වලදී. අපි safe වුණාට වැඩක් නැහැ. අපි අල්ලපු ගෙදර safe නැත්තම්. අපි safe වුණාට මගේ network එක safe වුණාට වැඩක් නැහැ. මගේ neighbor network එක එහෙම නැත්නම් මගේ peer network එක safe නැත්තම් මම data දෙන්නේ යාටනේ. ඒතර එයාගෙන් මට ප්‍රශ්න එන්න පුළුවන්. නැත්තම් මගෙන් යාට ප්‍රශ්න යන්න පුළුවන්. ඒ වගේ කතාවක් තමයි මේ routing security වලදී internet එකේදී අපිට තියෙන්නේ. So then comes to the solution. Manners. Manners කියන්නේ mutually agreed routing norms. Make a global initiative එකක් supported by the Internet Society. අපි කියන අපි crucial fixes to reduce the most of the common routing threats. දැන් මම කතා කරා routing leaks, route hijacks,
prefix hijacks ඔය වගේ most common routing threats reduce කරන්න introduce කරපු norms ටිකක්. ඒ කියන්නේ අර හරියට අපි ethics පාවිච්චි කරනවා වගේ norms ටිකක් තමයි මෙතන තියෙන්නේ. manners ඇත්තටම introduce කරේ mutually agreed routing norms introduce කරේ improving the security and reliability of the global internet based on the collaboration among the participants and shared responsibility for internet structure. ඒ කියන්නේ අපි හැමෝටම responsibility එකක් තියෙනවා internet එකේ අපේ routing secure කරන්න, අපේ network එක secure කරන්න, අපේ peer-ට secure කරන්න support කරන්න. හැබැයි හුඟක් වෙලාවට අපිට තනියෙන් කරන්න බැරි නිසා අපි කියනවා අපි group එකක් එකතු වෙලා මේ ethics එහෙම නැත්නම් මේ norms පාවිච්චි කරොත් අපිට අපේ internet එක securely පාවිච්චි කරන්න පුළුවන් කියලා. So basically we have 4 kinds of network operators. So those network operators have the responsibility to ensure globally robust and secure routing infrastructure. First thing is enterprises. Enterprises කියන්නේ මොනවද? So have you heard about enterprises, enterprise networks? Have you been used enterprise networks? මොකද enterprise networks කියන්නේ? Enterprise networks කියන්නේ අපේ company එකේ network එකක් තියෙනවා නම් ඒක enterprise network එකක්. අපේ university එකේ තියෙන network එක enterprise network එකක්. ඊළඟට ISPs, internet service providers. ඊළඟට CDNs. CDNs කියන්නේ content delivery networks. YouTube ඒ වගේ content delivery networks. ඒ වගේම cloud providers. මේගොල්ලෝ තමයි අපේ දැනට internet එකේ major role players ලා. මේගොල්ලෝ තමයි internet එකේ ඒ කියන්නේ අපේ robust and secure out infrastructure එකක් හදන්න මේගොල්ලන්ට තමයි වගකීම තියෙන්නේ. මෙතන තව මට කතා කරන්න බැරි වෙච්ච එකක් තියෙනවා. මේ enterprises, ISPs, CDNs, cloud providers ලා අමතරව IXPs කියලා જાතියක් ඉන්නවා. අහලා තියෙනවද IXPs? Anybody heard about IXPs? IXPs? නෑ. IXP කියන්නේ internet exchange points. දැන් අපි ලංකාවේ අපි මොකද කරන්නේ? දැන් අපේ තියෙන internet service providers ලා ගත්තොත් Mobitel, Telecom, Airtel, whatever අපි මොකද කරන්නේ? අපි ලංකාවෙන් පිට තියෙන internet exchange point එක සිංගප්පූර් එක USA කොහේ හරි තියෙන internet exchange point එකක් හරහා තමයි අපිට ඕන දේවල් අපි ලංකාවට route කරගන්නේ. හැබැයි අපිට ලංකාව ඇතුළේ ඕන නම් IXP කෙනෙක් හදාගන්න පුළුවන්. ඒක අපි කියනවා හුඟක් ඒක ලාභදායී ක්‍රමයක්. මොකද අපි අර global IXPs ලාට ගෙවන ගාන locally route වෙනවා නම් අපිට අඩු කරගන්න පුළුවන් කියලා. මේ network operators ලාට IXP කියන කැටගරි එකත් අයිති වෙනවා. හැබැයි unfortunately ලංකාවේ තාම IXP කෙනෙක් නැහැ. IXP කියන concept එක අපි introduce කරන්න try කරනවා 2002-3 විතර ඉඳන්. තාම අපිට හරියට මොකද IXP කියන concept එක හරියට ලංකාවේ වැඩ කරන්න නම් ඔය ඉන්න ISP ලා හැමෝම කැමති වෙන්න ඕනේ එයා හරහා යන්න. ඉතින් ගොඩක් වෙලාවට ලංකාවේ මම දකින විදිහට මොනොපොලි එකක් තියෙන්නේ ISP ලාට දැන්. SLT තමයි dominant role player විදිහට ඉන්නේ internet service providing වලදී. එතකොට ඒගොල්ලෝ කැමති නැහැ අර ISP කෙනෙක් හරහා යන්න. හැබැයි මම හිතන්නේ internet society එකෙන් global internet society එකෙන් ඒකට funding දෙනවා IXP කෙනෙක් අපිට ලංකාවේ ස්ථාපිත කරන්න පුළුවන් තත්ත්වයක් ඉස්සරහට ඇති වෙයි. ඊළඟට mutually agreed norms වලදී manners වලදී අපිට concrete actions 4ක් කතා කරලා තියෙනවා. අපි එතෙන්දි කියනවා මේ network operators ලා. හතර මෙන්න මේ concrete actions 4 practice කරොත් තමයි අපිට
technology neutral baseline for global adoption. ඒ කියන්නේ මේක technology එක base කරන්නේ නෙවෙයි. ඒ කියන්නේ අපි මොන හරි action එකක් අපි mutually agreed norms වලදී මොන හරි action එකක් කිව්වොත් ඒක technology එක base කරගන්නවා. ඒ කියන්නේ ISP කෙනෙක් එක technology එකක් පාවිච්චි කරනවා. අනිත් එක්කෙනා තව technology එකක් පාවිච්චි කරනවා. එතකොට අපිට common goal එකකට එන්න අමාරුයි. ඒක නිසා අපි manners වලින් අපි define කරලා තියෙනවා මෙන්න මේ concrete actions හතර technology neutral technology එකට depend වෙන්නේ නැහැ මේ හතර පාවිච්චි කරන්න ඕනේ කියලා. පළවෙනි එක තමයි filtering. දෙවෙනි එක තමයි anti spoofing, coordination and global validation. එතකොට manners වලින් අපි අත්‍තරම කරන්නේ visible community of security minded operators. ඒ කියන්නේ අපි මේ actions හතර පාවිච්චි කරන operators ලා ඉන්නවනම් globally අපි කියනවා ඔය hacking incidents එහෙම නැත්නම් route leaks ඔය කියන අපිට තිබ්බ threats බොහෝ දුරට අඩු කරගන්න පුළුවන්. අපි ඒකට කියනවා culture collaborative responsibility එකක් තියෙනවා මේ network operators වලට. filtering කියන්නේ filtering වලදී අපි පාවිච්චි කරන්නේ prevent propagation of incorrect routing information, ensure correctness of your own announcement and announcement from your customers to adjacent network with the prefix and ACE path granularity. ඊළඟ එක anti spoofing. anti spoofing කියන්නේ අපි මම ඉස්සලක් කිව්වා අපි traffic යවන්නේ වෙන කෙනෙක් විදියට පාවිච්චි වෙන source IP address එකක් පාවිච්චි කරන එක වළක්වන්න තමයි අපි anti spoofing පාවිච්චි කරන්නේ. දැන් මෙතන කවුරු හරි ඔය university level එකේ එහෙම නැත්නම් IT administrator level එකේ ඉන්නවා නම් අපිට anti spoofing වලට අපි පාවිච්චි කරනවා ingress filtering කියලා concept එකක්. අපි ඒකෙදි මොකද කරන්නේ අපි check කරනවා ඒ English filtering කියන එක අපි ඔය Cisco routers එහෙම නැත්නම් Juniper routers වල අපිට ඒක technique එක පාවිච්චි කරන්න පුළුවන් incoming packet එක එන්නේ ඇත්තට මේ කියන original source එකෙන්ද කියලා අපිට බලන්න source IP address එක අපි check කරනවා කියන්නේ based on the datagrams ඊළඟට ඊළඟ එක තමයි ගොඩක් වෙලාවට අපි edge devices තමයි මේ ingress filtering පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ edge devices කියන්නේ firewalls, edge routers වගේ දේවල් තමයි අපි මේ anti spoofing වළක්වන්න ingress filtering දාලා secure කරන්නේ. දැන් enterprise level customers ලාට දැන් ඔය කියන කතන්දරය කියන්නේ අපි හිතමු පොඩි campus එකක එහෙම නැත්නම් අපි හිතමු company එකක නම් අපිට ඔය anti spoofing devices පාවිච්චි කරන්න බැරි නම් අපිට පුළුවන් බේසික්ම දේ තමයි access control list. ඒ කියන්නේ routing කරන අය දන්නවා අපි router එක configure කරනකොට access control list පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙන් අපිට පුළුවන් මේ IP address spoofing වළක්වන්න. ඊළඟ එක තමයි coordination. Coordination එකේදී facilitate කරන්න ඕනේ අපි global operational communication and coordination between network operators. අපි coordination වලදී අපි ගොඩක් වෙලාවට අපි databases වලින් maintain globally accessible up to date contact information. ගොඩක් වෙලාවට අපි coordination වලදී පාවිච්චි කරනවා මේ databases. ඒ කියන්නේ routing registries resource public infrastructure වගේ දේවල් අපි පාවිච්චි කරනවා. දැන් අපි IRR කියන එක ගත්තොත් එහෙම නැත්නම් internet routing registries ගත්තොත් අපි public databases වලදී internet route objects share කරන්න අපි පාවිච්චි කරනවා. ඒ කියන්නේ අනිත් network එකේ information ගන්න අපි පාවිච්චි කරනවා. එහෙම නැත්නම් RIRs regional routing registries. ඒකෙදිත් අපි කරන්නේ අර IRR internet routing registries වල තියෙන information announce කරන එක තමයි කරන්නේ. දැන් මේ resource
resource public key infrastructure. ඒකෙදී අපි කරන්නේ cryptographically sign කරනවා route එකේ length එකයි autonomous system number එකයි. ඊළඟට IETF එකෙන් තව standard එකක් අපිට introduce කරලා දෙනවා RFC 6810 කියලා communication method between router and validation system. ඊළඟට අපි manners tools පාවිච්චි කරනවා. ඒ කියන්නේ දැන් අපිට දැනගන්න ඕන නම් අපේ peering route එක peering network එක මේ manners කියන standard එක පාවිච්චි කරනවාද කියලා අපිට තියෙනවා manners observatory කියලා. ඔයාලට මේ slide එකේ තියෙන site එකට ගියාම බලන්න පුළුවන්. මොන වගේ sites ද මේ manners norms පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් manners පාවිච්චි කරන්නේ කවුද? ඒ එක network එකේ තියෙන number of incidents මොනවද involve වෙලා තියෙන networks ඒවා පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට තව එකක් තියෙනවා manners validator කියලා එකක්. manners validator එකේදී අපි කරන්නේ ඒක BGP security auditing tool එකක්. ඒක locally check කරන්න පුළුවන් route එකේ configuration. router එකේ configuration manners වල විදියට අපි configure කරලා තියෙනවද? ඊළඟට දැන් අපි manners වල අපි data verify කරන්න. අපිට තියෙනවා databases and repositories. එකක් තමයි RIR. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ regional internet routing registries. අපි ඒවට කියන උදාහරණ තමයි NTT.com, RADB තමයි උදාහරණ වලට තියෙන්නේ. ඊළඟට RPKI Resource Public Key Infrastructure. ඊළඟට peering DBs. ඊළඟට Internet Routing Registries. දැන් අපි දන්න common Internet Routing Registries තමයි APNIC, LACNIC, AFRNIC. මේවා තමයි අපි common routing registries විදියට databases විදියට පාවිච්චි කරන්නේ. දැන් අපි ඔය ඔක්කොම කතා කරාට දැන් අපි හැමෝම ISP ලා නෙමෙයි. අපේ data accurate ද කියලා බලන්න. දැන් example එකකට මම කියන්න. දැන් අපි හිතමු ඔයගොල්ලන්ගේ company එක SLT ලාගෙන් IP block එකක් අරගෙන internet වලට පාවිච්චි කර ඉඳලා ඔයාලට හිතෙනවා SLT ලා ගණන් වැඩි මම යනවා dialog ලට කියලා. එතකොට මොකද වෙන්නේ? අපි SLT ලාගෙන් ගත්ත IP block එක ආපහු ඒගොල්ලන්ට දෙන්න වෙනවා. දීලා අපි dialog ලගේ අලුත් IP block එකකින් තමයි අපේ internet service එක අපි යන්නේ. ඒ ISP හරහා. හැබැයි එහෙම කරාට SLT ලා දැන් database එකේ කරාට මම අර කලින් කතා කරපු database වල ඔයාලගේ data register කරලා තියෙන්නේ. customer A ට තියෙන මේ IP block එක, customer B ට තියෙන මේ IP block එක කියලා. හැබැයි ඔය IP block එක manually අයින් කරන්න ඕනේ database එකේ. ඒ කියන company එකට තියෙන IP block එක මේකයි කියලා ඔය internet registries වල තියෙනවා. in case ඒ IP block එක අයින් කරන්න බැරි වුණොත් දිගටම ඔයාලගේ නම අයින් කරන්න බැරි වුණොත් ඒගොල්ලෝ වෙන company එකකට ඒක assign කරත් ඔයාලගේ නමින් ඒ IP block එක database එකේ තියෙන්න පුළුවන්. එතකොට ඒ IP block එක පාවිච්චි කරලා කවුරු හරි වැරදි වැඩක් කරොත් hacking එකක් හරි එහෙම නැත්නම් route leak එකක් හරි hijack එකක් හරි spam එකක් හරි මොකක් හරි දෙයක් වුණොත් ඔයාලා තමයි responsible වෙන්නේ. ඇයි මොකද ඔයාලගේ නමනේ තියෙන්නේ. පස්සේ දිගට investigate කරලා ඔයාලගේ නෙමෙයි කියලා ඔප්පු වෙනකම් ඕගොල්ලෝ වැඩිකාරය වෙනවා. ඒක නිසා හැම වෙලාවෙම end user නැත්නම් end customer විදිහට අපිට හැකියාවක් තියෙන්න ඕනේ internet අපේ information correct ද කියලා බලාගන්න. ඒක පාවිච්චි කරන්න අපි commands පාවිච්චි කරන අපි කියන මත who is database එකේ commands ගහලා අපිට පුළුවන් අපි අපේ information මොන විදිහටද තියෙන්නේ අපේ IP block එක මොන category එකකටද කියලා බලන්න. මේ මම පල්ලෙහා දාලා තියෙන්නේ ඒ databases තමයි.
කොහොමද අපි check කරන්නේ කියලා. මේ තියෙන්නේ අර මම කියපු විදිහට regional internet registries. මේ රතු පාටින් තියෙන්නේ කියන්නේ Asia Pacific එකේ තියෙන internet registry එක රතු පාටින් තියෙන. ඒ කියන්නේ ඕස්ට්‍රේලියාව ඔය ඔක්කොම regions ටික අයිති වෙන්නේ. ඊළඟට වල තියෙනවා FRNIC in American Registry of Internet Numbers, LACNIC, NCC. ඊළඟට දැන් මම ওই මැනර්ස් ගැන දිගට කතා කරා. අපි ලංකාවේ මේ routing best practices පාවිච්චි කරනවා. අපි මැනර්ස් වලට කියනවා best practices in routing කියලා. මැනර්ස් පාවිච්චි කරනවාද කියලා. මේ ඉන්නේ ලංකාවේ ඉන්න අපි කියනවා leading ISPs ලා. Dialog, Hutch, Telecom මේගොල්ලෝ Airtel අපි consider කරනවා leading ISPs ලා කියලා. මම මේ ISPs ලා හුඟ දෙනෙකුට කතා කරා. මේගොල්ලෝ තමයි අපි කියනවා considering best practices. මේ ISPs ලා consider කරලා තියෙනවා best practices. ශ්‍රී ලංකා ටෙලිකොම් පාවිච්චි adopt කරලා තියෙනවා. RADB කියන එකෙන් filtering mechanism එක ඒගොල්ලෝ පාවිච්චි කරනවා. මැනර්ස් වලට comply වෙන්න. learn එක පාවිච්චි කරනවා. ඊළඟ dialog and Airtel ඒගොල්ලෝ තාම fully adopt කරලා නෑ මැනර්ස් කියන්නේ. ඒගොල්ලෝ කියනවා ඒගොල්ලෝ best practices පාවිච්චි කරනවා routing වලදී. ඒගොල්ලෝ තාම වැඩ කරගෙන යනවා AppNIC එකත් එක්ක best practices කොහොමද implement කරන්න කියලා routing concept එකේදී. Airtel ලා කිව්වා ඒගොල්ලෝ ඒ කියන්නේ mobile users ලා පැත්තට මේ routing වලින් තියෙනවා ඒ කියන්නේ spoofing ඔය වගේ ප්‍රශ්න වලට තියෙන ඒ practices තාම ඒගොල්ලෝ හරියටම imply කරලා නැහැ කියලා. එතකොට මේගොල්ලෝ තාම වැඩ කරගෙන යනවා. ඉදිරියේදී කියන්නේ ඉදිරි අවුරුදු 2-3 ඇතුළත ඒවා ඒගොල්ලන්ගේ පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඊළඟ තාමත් මේගොල්ලෝ මේවා පාවිච්චි කරලා නැත්තම් ලංකාවේ අය කොහොමද routing incidents අඩු වෙන්නේ ලංකාවේ? ඒ කියන්නේ අපිට අහලා නැහැ කවුරු හරි අහලා තියෙනවද ලංකාවේ අපේ routing misconfiguration එක නිසා ඉන්ටර්නෙට් නතර වෙලා තියෙනවා කියලා? Any example? ලංකාවේ කෙනෙක් නිසා ලංකාවේ ISP කෙනෙක් නිසා වෙලා තියෙනවා කියලා? අහලා තියෙනවද එහෙම? Can everyone hear me? ඔව් එනසගද. ඔව්. තියෙනවද ලංකාවේ එහෙම ඉන්සිඩන්ට් එකක් නිසා මේ ඉන්සිඩන්ට් එකක් වෙලා තියෙනවා කියලා. ඇයි එහෙම නොවෙන්න හේතුව? එක හේතුවක් තමයි අපි ලංකාවේ upstream providers ලා ඉන්නේ ලංකාවෙන් පිටත. ඒගොල්ලෝ upstream providers ලා කීප දෙනෙක්ගෙන් data ගන්නවා. service එක ගන්නවා. ඉතින් හැම වෙලාවෙම ඒ තැන්වලදී අපි ආවන route එක double check වෙනවා, filters apply කරනවා. ඒක නිසා ලංකාවේ කියන්නේ අපේ පැත්තෙන් වෙන්න තියෙන errors හැම වෙලේම minimize වෙලා double check වෙන නිසා අපේ පැත්තෙන් වෙන්න තියෙන errors අඩු වෙලා තියෙනවා. ඊළඟට මම කතා කරනවා manners වල limitations ගැන. හැම වෙලේම operator කෙනෙකුට අපි මේක norm එකක් නිසා අපිට බල කරන්න බෑ. අපි යාට කියන්න පුළුවන් consider කරන්න පුළුවන් adopt කරන්න manners risk එක අඩු cost effective action එකක් විදිහට. ඊළඟට operators ලා ගාන අඩු වෙන්න manners implement කරලා තියෙන routing incident වල තියෙන possibility එක වැඩි වෙනවා. ඊළඟට මම මේ මෙච්චර වෙලා කතා කරාට manners ගැන ඔයාලට වැඩිපුර දැනගන්න ඕනේ නම් ඔයාලට පුළුවන් www.manners.org කියන site එකට යන්න.
ඒකේ පුළුවන් ඔයාලට trainings තියෙනවා. trainings කියන්නේ with the certification ඔයාලට training එකක් ගන්න පුළුවන්. implementation එක කියන්නේ මනස් implement කරන්න ඕන නම් ISP කෙනෙක් විදිහට implementation guidelines ඒකේ තියෙනවා. ඊට අමතරව ඇප්නික් ලගෙත් තියෙනවා වෙනම apnic.org කියන එකේ ඒගොල්ලන්ගෙත් තියෙනවා මනස් courses ඒ කියන්නේ mutually agreed routing norms කියන්නේ basics තියෙනවා. ඒවා එතෙන් වලට ගිහලා ඔයාලට ඒක ඉගෙන ගන්න පුළුවන්. certification එකක් ගන්න පුළුවන්. ඒක globally valid certification එකක්. මම හිතන්නේ මම cover කරා ඔක්කොම. Questions? Anyone has questions? So can you all understand what I was telling? තියනවාද? ඔයගොල්ලන් ප්‍රශ්න තියෙනවා නම් chat එකට දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක ස්ටඩි කරලා අපිට පුළුවන් මේක ෂෙයා කරන්න ඔයගොල්ලන්ට ප්‍රසන්ටේෂන් එක මේ රෙකෝඩින් එක මොන හරි ෆලෝ අප් ප්‍රශ්න තියෙනවා නම් සාගරිකා ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක දාන්න chat එකට. ඒතකොට ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ට මේ කන්ටැක්ට් කරන්න පුළුවන්. මට chat එක available නැහැ මේ ප්‍රසාද්. ඔයාට මේ මෙතන මේ අර ස්ක්‍රීන් එකේ පෙන්වන්නේ නැද්ද අර පොඩි chat කියලා? chat එක පෙන්නනවා chat එක available නැහැ. chat in channel meetings is only available to team members කියලා පෙන්නන්නේ. Oh I see. හරි මම දාන්නම් ඔයාගේ ඇඩ්‍රස් එක දාන්න. email address එක දාන්නකෝ අර SHYWIC එක. ඒක පොඩ්ඩක් කියන්න S SHYWIC@gmail.com, right? gmail.com. Right. Okay, if there is no questions, then we can end. But before ending, ඔයගලන්ට පුළුවන් මම අර ඉන්ටර්නෙට් සොසයිටි එක ගැන තමයි මම කී හිටියේ මේ ඒකේ අපි අර මම කී හිටියේ membership එක ගැන. members ලා අපිට 1000ක් විතර ඉන්නවා. ඊට අමතරව දැන් අපිට ඉන්ටර්නෙට් සොසයිටි එක හරහා අපිට කරන්න පුළුවන් අපිට දෙනවා global එකෙන් අපිට දෙනවා මේ grants දෙනවා. ඒ කියන්නේ මේ small and medium small and large grants දෙනවා අපිට එක එක projects කරන්න. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ දැන් මේ පාර තියෙන්නේ ඒගොල්ලන්ගේ ඔය මේ manas encryption community building ඒ වගේ එක එක topics වලට ඒගොල්ලෝ දෙනවා මේ ඒවත් වලගෙන අපිට කරන්න පුළුවන් projects. ඉතින් ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් සොසයිටි එකට join වුණොත් පුළුවන් ඒවට මේ එකතු වෙලා ඕන කෙනෙක්ට apply කරන්න පුළුවන්. මොකද අපි ඔයගොල්ලෝ ශ්‍රී ලංකන් සොසයිටි එකට ISOC එකට join වුණාම ඔයගලන්ට email යනවා. අපි දාන emails ටික ඔයගලන්ට හම්බ වෙනවා. එතකොට අපි small මේ හරි large grants projects open වුණාම අපි communicate කරනවා. එතකොට ඕන කෙනෙක්ට apply කරන්න පුළුවන්. එතකොට ඔයගලන්ගේ project එක හොඳ නම් අපිට පුළුවන් ඒක මේ දාන්න. ඊට අමතරව අපි ඉන්ටර්නෙට් සොසයිටි එකේ ගොඩක් මේ වගේ webinar sessions දැන් COVID-19 ඉවර වුණාම අපි physical activities ඒ කියන්නේ events කරනවා. ඒ events වලට ඔයගොල්ලන්ගේ පැත්තෙන් organize කරන්න අවශ්‍ය නම් අපිට ඔයගොල්ලෝ කියන්න. එතකොට අපිට පුළුවන් ඔයගොල්ලන්ට ඒ අවශ්‍ය මේ පහසුකම් ලබා දීලා organizing part එක කරන්න පුළුවන්. organize කරලා ඒ මාකර් session එකක් කරනවා කරන්න පුළුවන්. සාගරිකා තාම මොන හරි තියෙනවද? ඊට අමතරව ප්‍රසාද් ඊට අමතරව දැන් අතර මේ ස්කූල් ටීචර්ස්ලා හිටපු හින්දා මම කියන්නේ දැන් මේ අපි දැන් මේ COVID-19 එකත් එක්ක මම හිතන්නේ ඉන්ටර්නෙට් පාවිච්චි කිරීමේ ප්‍රතිශතය සෑහෙන වැඩි වෙලා තියෙනවා ලංකාව ඇතුළත. ඒකත් එක්කම ඉන්ටර්නෙට් වලට ඇබ්බැහි වීම වැඩි වෙලා තියෙනවා ළමයින්ගේ. ඉතින් අපි ඒක ගැන හිතලා අපි සෙෂන් එකක් කරන්න හිතන් ඉන්නවා මෙඩිකල් ඩොක්ටර්ස්ලා ටීම් එකකුත් එක්ක. ඔයාලා කැමති නම් අපිට වෙබිනාර් එකක් විදිහට කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ ඉවර වුණාට පස්සේ අපි ඩිස්කෝඩ් වලට ඇවිල්ලා අවයාන සෙෂන් එකක් කරන්නත් පුළුවන්.
ළමයි සහ ඒ කියන්නේ ඒක ළමයින්ට විතරක් නෙවෙයි මේ අන්තර්ජාලයට ඇබ්බැහි වීම කියන concept එකෙන් මේ උවදුරෙන් කොහොමද මිදෙන්නේ කියලා. මොකද දැනට අපිට දැවිලා තියෙන data sources එක්ක අපි දන්නවා දැන් සෑහෙන ප්‍රමාණයක් ළමයි එකට ඇබ්බැහි වෙලා තියෙනවා. ඒ කියන්නේ ඉගෙන ගන්නම නෙමෙයි අම්මලා දැන් ෆෝන් එක දෙන නිසා ඉගෙන ගන්න ටික වෙලාවක් කරලා ඊටු ටික ගේම්ස් ගහන්න පුරුදු වෙලා තියෙනවා. ඉන්ටර්නෙට් ගේම්ස්. ඒක එච්චරම හොඳ දෙයක් නෙමෙයි කියලා තමයි මෙඩිකල් ડોක්ටර්ස් කියන්නේ. ඉතින් අපි ඒ වෙනුවෙන් වැඩසටහනක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට ඉස්කෝල වලින් කැමති නම් අපිට පුළුවන් ඒක ඕගනයිස් කරන්න. නේද ප්‍රසාද්? ඔව් ඒක හරි. අපිට ඉස්සරහට ඒක මේ කරන්න පුළුවන් අපිට. මම දන්නේ මම කියපු දේවල් too technical ද කියලා මේ එනවාට දැන් මේ දැනට ලෝකේ තියෙන ටොපික් එකක් තමයි මම කතා කරේ. මම හිතන්නේ අපි මේ වගේ සෙෂන්ස් වලින් ඉස්සරහටත් හම්බ වෙන්න පුළුවන්. අපි හුඟක් දේවල් කරනවා ඉන්ටර්නෙට් සොසයිටි එක හරහා. දැන් 2010 ඉඳන්ම අපි ස්කෝල වලට කරනවා, යුනිවර්සිටිස් වලට කරනවා. යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා ඉන්න නිසා දන්නවා ඇති ගොඩක් යුනිවර්සිටිස් වලට කරනවා. ඒ වගේම ඔය IT ස්ටුඩන්ට්ස්ලා නම් network engineering පැත්ත කරන අය නම් අපි හුඟක් කැමති ඒ කියන්නේ girls ලව අපේ ඉන්ටර්නෙට් සොසයිටි එකට ගන්න. මොකද අපි කැමති network engineering පැත්තෙන් ගොඩක් අඩුයි ගෑනු ළමයි ඉන්නවා. ඒ ළමයින්ව ප්‍රොමෝට් කරලා ඉස්සරහට ගන්න. Okay, thank you. Okay. කියන්න. කියන්න. මං හිතනවා මේ කුලියපිටිය සෙන්ට්‍රල් එකටත් සෙෂන් එකක් කරගන්න තිබ්බොත් හොඳයි මේ අර අන්තර්ජාලයේ ඇබ්බැහිය ගැන. ඒක ඔව් කරගන්න අපි ඉස්කෝලෙන් ඉල්ලීමක් කරලා මොකක් හරි එහෙම ඕනද? අපිට ඔයා මේ කවුද මේ කරන්නේ මේ කවුද කුමාරද? ඔව් අපිට මේ ඔයා මේ අපිට මේ ඉන්විටේෂන් එකක් එවන්න අපිට ඊට පස්සේ අපිට ඔයා ඔන්ලයින් කරන්න කුමාර ඔයා president@isoc.lk කියන මේල් එකට ඔයා ප්‍රින්සිපල් හරහා රික්වෙස්ට් එකක් එවන්න. සෙෂන් එක කරන්න කියලා. මම දන්නවා president හරි මම isoc.lk හරි මම chat එකට දැම්මකෝ මම. ඔව් එතකොට ඔයාලා කියන්නේ අවසර ගන්න ඒවා මොකද අපි ගන්න ඕනේ පළාත් අධ්‍යාපන කාර්යාලයෙන් අවසර ගන්න ඕනේ. ඒක ඔයාලා කරගන්නවද නැද්ද කියන එකත් කියන්න ඕනේ. අපිට නිකම්ම එහෙමම ඇවිල්ලා කරන්න බෑ ඉන්ටර්නෙට් සොසයිටි එකෙන්. ඒක ටික ඔයගලන්ට කරගන්න පුළුවන්ද නැත්නම් අපි මෙහි এডুকেෂන් මිනිස්ට්‍රි කරා කතා කරලා කරන්න ඕනේද? මැඩම් අපිට පළාතේ IT කෝඩිනේටර් එකෙන් අවසර ගන්න පුළුවන්. පුළුවන් නේද? මොකද අපි ඒ අවසරය ඇතුව තමයි එන්නේ. මොකද අපි এডুকেෂන් මිනිස්ට්‍රි එකත් එක්ක වැඩ කරන නිසා එහෙම නැතුව යන්නේ ඒක හරි නෑනේ. එතකොට ඔයාලගේ ඔඩියන්ස් එක කොහොමද ඔයගොල්ලෝ ප්ලෑන් කරන්නේ? ඒ කියන්නේ කීයේ ළමයිද දැන් එක එක රේන්ජස් තියෙනවා. මැඩම් 9 10 11 වගේ පන්ති. 9 10 11 වගේ පන්ති. ඔය එක්කම අපි දැන් සාමාන්‍යයෙන් අපි ඔය සෙෂන්ස් කරනකොට අපි කරේ හුඟක් වෙලාවට අපි පැය දෙකක් විතර ළමයින්ට කරලා ඊට පස්සේ ළමයින් අම්මලාවයි ගුරුවරුමයි කියලා වෙනම එකක් කරනවා එදාම. එතකොට ළමයාට විතරක් ඇබ්බැහි වෙන්න එපා කියලා හරියන්නේ අපි දෙමව්පියන්ව දැනුවත් කරන්න ඕනේ. නෑ එහෙම පුළුවන් කමක් තියනවද? මැඩම් අපි ප්‍රින්සිපල් සර් එක්ක පොඩ්ඩක් කතා කරලා බලන්නම් මැඩම්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔය අන්තර්ජාල ඇබ්බැහිය කියන එක අපි ළමයාට නවත්තන්නේකොට ළමයි නවත්තන්නේ නැහනේ. අපිට ළමයින්ට කියන්න පුළුවන් මේ වගේ දේවල් වෙනවා කියලා. ඒක නවත්තන්න පුළුවන් බලපෑම කරන්න පුළුවන් ගුරුවරුන්ට සහ දෙමව්පියන්ට. ඒගොල්ලන්ටත් අව්‍යාන සෙෂන් එකක් කරන්න පුළුවන් නම් හොඳයි. සේම් ඩේ ලොකු වෙලාවකට නෙමෙයි පැයකට හරි පැය භාගයකට හරි. ඒක මුල කතා කරලා මේ ප්‍රසාද් කියන්නකෝ. එතකොට අපි ඕගනයිස් කරමු. හරි මැඩම්. Okay. So, තව මොකද ප්‍රශ්න? තව මොකද ප්‍රශ්න තියනවද? එහෙම නැත්නම් අපිට මේක මීටින් එක එන්ඩ් කරන්න පුළුවන්. මේ සෙෂන් රෙකෝඩින් එක අපිට ෂෙයා කරන්න ඕගලන්ට. ෆීඩ්බැක් එකකුත් එනවා නම් හොඳයි ප්‍රසාද් මං හිතන්නේ. අනිත් ඒවා කරන්න.
ඔව් ඒක හරි. අපි ෆීඩ්බැක් ෆෝම් එකකට මොකද දාලා තියෙනවා. ඔය කියන්නේ දැන් මගේ ක්‍රමේ නම් මුණේ මුණ බලාගෙන වර්ණන එක ඔන්ලයින් වුණත් දැන් අර මේකේ ඉච්චර ඉන්ටරැක්ටිව් වෙන්න විදියක් නැති වුණාම